දුවේ පුතේ අපි ආර්ථික විද්‍යාව යටතේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ තියෙන පාඩම තමයි කතා කරමින් ඉන්නේ. ඉල්ලුම සැපයුම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය. ඒකට අදාළ දෙවන වීඩියෝව තමයි ඔබ මේ නරඹන්නේ. අපි පළවෙනි වීඩියෝවේදී කතා කරා ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඉල්ලුම නිර්වචනය කරා පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම අතර තියෙන වෙනස මොකක්ද කියලා කතා කරා. ඉල්ලුම් තීරක කතා කරා. ඒ ඉල්ලුම් තීරක පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අපි ඉල්ලුම් ශ්‍රිතය ඉගෙන ගත්තා. මේ ටික ඔබට මතක තියෙන්නට අවශ්‍යයි. මම නැවත ඒවා ටික මතක් කරන්න යන්නේ නැහැ. මොකද අද ඒ ටික නැවත වතාවක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි අද මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න යන්නේ ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය. ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය. මේ කොටස පැහැදිලි කරන්න නම් ඔබට ඉල්ලුම් ශ්‍රිතය අවශ්‍යයි. දැන් මොකක්ද ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ? කලින් අපි ඉගෙන ගත්තු කොටස ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සංකේත විදිහට දානවා. හරි. සංකේත විදිහට මම මේ විදිහට දැම්මේ ඔබට මතක ඇති කියලා හිතනවා QD සමානයි අශ්‍රිතාත්මක සම්බන්ධතාවයේ පෙන්වන සංකේතය ඉල්ලුම කෙරෙහි බලපාන සාධක P PN Y T EX N O කියන සාධක ටික එනවා. දැන් දරුවනේ මේ සාධක වලට සංකේත පාවිච්චි කරලා තියෙන්නේ. මේ සංකේත වලට කියන නම දැනගෙන ඉන්න ඕන. එතකොට P කියන්නේ මොකක්ද? සලකා බලන භාණ්ඩයේ මිල. PN කියන්නේ අනෙකුත් එහෙම නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්. ඒකට අපි තවත් නමක් කියනවා. නැත්නම් කොටස් දෙකකට බෙදනවා. ආදේශික භාණ්ඩ සහ අනුපූරක භාණ්ඩ. Y කියලා කියන්නේ පාරිභෝගික ආදායම. T කියලා කියන්නේ පාරිභෝගික රුචිකත්වය. EX කියලා කියන්නේ පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා. N කියලා කියන්නේ පාරිභෝගිකයන් නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව. O කියන්නේ අද වෙනත් සාධක කියන අනිකුත් සාධක කියන කොටස. වෛද්‍යවරුන්ගේ මත ප්‍රචාරණය වගේ දේවල් බලපාන්න පුළුවන්. ඒවා ඔක්කොම තව එන්න ඕනම සාධකයක් මෙන්න මේ O ගොඩට දාලා තමයි අනිකුත් ගොඩට දාලා තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. මෙතනදී සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍යයට කියනවා මොකක්ද? පරායත්ත විචල්‍ය. සමාන කිරීමෙන් දකුණු පැත්තේ විචල්‍යයට කියනවා ස්වායත්ත විචල්‍ය. දැන් ඉල්ලුම් න්‍යායට අපි කියන්නේ theory of demand කියලා. ඒ වුණාට අපි විශේෂයෙන් මෙතනදී කතා කරන්නේ theory of demand ගැන නෙමෙයි, ඉල්ලුම් නීතිය ගැන. law of demand කියන එක තමයි කතා කරන්නේ. එතකොට ඉල්ලුම් න්‍යායදී වෙන්නේ මෙන්න මේ ස්වායත්ත විචල්‍ය වල ඕනම එකක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන වම් පැත්තේ තියෙන පරායත්ත විචල්‍ය වෙනස් වීම තමයි ඉල්ලුම් න්‍යායදී කතා කරන්නේ. අපි විශේෂ කරලා ගන්නේ ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතියේදී වෙනස් වෙන්නේ මේකෙන් එකක් විතරයි. ඒක තමයි විශේෂ කාරණය වෙන්නේ. අපි නිර්වචනය හදා ගන්නයි යන්නේ. නිර්වචනයේ මුලින්ම මම මුඩින් දානවා යම් දෙන ලද අවස්ථාවක නැත්නම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී කියලා කියන්නේ ඒ අවස්ථාව. යම් දෙන ලද අවස්ථාවකදී මම මෙන්න මේ සාධකයක් උඩින් ඉරි කැලලක් ඇන්දොත් ඒකෙන් කියන්නේ මොකක්ද? ඒ සාධකයේ ස්ථාවරයි කියලා තමයි කියන්නේ. සාධකයක් උඩින් ඉරි කැලලක් ඇන්දොත් ඒකෙන් කියන්නේ ඒ සාධකයේ ස්ථාවරයි කියලා. මම මෙන්න මේ ටිකම උඩින් ඉරි කැලලක් අඳිනවා. එහෙනම් PN Y T EX N O මේ ඔක්කොම ටික මොකක් වෙනවද? ස්ථාවර වෙනවා. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ උඩින් ඉරි කැලලක් අඳිනවා. එතකොට ඒ සියල්ල ස්ථාවරයි කියලා තමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට වෙනස් වෙන්නේ මොකක්ද ස්වායත්ත විචල්‍ය වල? මෙන්න මේ P විතරයි. P ට අපි මොකක් කියලාද කිව්වේ? P කිව්වේ මොකක්ද? සලකා බලන භාණ්ඩයේ මිල. එහෙනම් P කියන්නේ මොකක්ද? සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. එතකොට නිර්වචනය ඔන්න මුල් ටික හදාගත්තා. යම් දෙන ලද අවස්ථාවකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ. වෙනස් වෙන්නේ මොකක්ද? සලකා බලන භාණ්ඩයේ මිල. එතකොට මෙන්න මේක වෙනස් වෙනවා. QD දරුවනේ මෙන්න මේ P විතරක් වෙනස් වෙනවා නම්
මේක ඉල්ලුම කියලා නෙමෙයි කියන්නේ. මොකක් වෙන්න ඕනද? අනිවාර්යෙන් ප්‍රමාණය කියලා එන්න ඕන. එහෙනම් මම මෙතන දානවා ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය. නැත්නම් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනවා. අනිවාර්යෙන් වෙන්න ඕන වචනේ මොකක්ද? මෙන්න මේ ප්‍රමාණය කියන එක එන්න ඕන. අනිත් නිර්වචනයේ ඔක්කොම හරි ගියත් මෙන්න මේ ප්‍රමාණය කියන තැන ප්‍රමාණය කියලා ලියලා නැත්නම් සම්පූර්ණ නිර්වචනයේම වැරදි. ඒ නිසා මෙන්න මෙතන ස්වායක්ත විශාල ලෙවල P විතරක් වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය විය යුතුයි. මෙන්න මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. ඒ දෙක අතර තියෙන සම්බන්ධතාවයේ ඍණ එහෙම නැත්නම් අපි ප්‍රතිලෝම කියලා කියනවා. ඒ ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. ඉල්ලුම් නීතිය වේ. මෙන්න මේ ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. මේ ප්‍රතිලෝමයි කියන එකේ තේරුම තමයි සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. ඊතලයේ දෙපැත්තට යන්න ඕන. එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙන්න ඕන. මෙන්න මේ විදිහට විතරක් නෙමෙයි කියන්න පුළුවන්. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මොකක් වෙනවද? වැඩි වෙනවා. ඔය අවස්ථා දෙකටම කියන්න පුළුවන් ඉල්ලුම් නීතිය කියලා. එතකොට ඊතල දෙක දෙපැත්තට යන්න ඕනේ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙනවා. ප්‍රමාණය කියන වචනේ අනිවාර්යයි. මෙන්න මේ ඉල්ලුම් නීතිය පැහැදිලි කරනකොට උපකල්පන ටිකක් පාවිච්චි කරනවා. ඒ නිසා දරුවනේ මේ උපකල්පන ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. මම කලිනුත් සඳහන් කරා සූක්ෂම ආර්ථික විද්‍යාව උපකල්පන එක්කන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට හේතුව ආරම්භක අවස්ථාවේදී ඉගෙන ගන්න දරුවන්ට නිවැරදිව සංකල්පයේ තේරුම් ගන්න ඕන වෙන්න පුළුවන් වෙන්න ඕන. නිවැරදිව සංකල්පයේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි එහෙම උපකල්පන එක්කන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔක සැබෑ ලෝකයට වෙනකොට වෙනස් වෙනවා. ආර්ථික විද්‍යාවත් තව ඉදිරියට ඉගෙන ගන්නකොට ඒ සැබෑ ලෝකයට අනුගත වෙන විදිහට ඒ සංකල්ප ගොඩනගා ගන්න පුළුවන්. දැනට අපි මේ උපකල්පන එක්කන් නිවැරදිව සංකල්පය අවබෝධ කරගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඉල්ලුම් නීතිය පැහැදිලි කිරීමට යොදා ගන්නකොට එක් උපකල්පනයක් තමයි යම් දෙන ලද අවස්ථාවක තමයි සැලකිල්ලට ගන්න. යම් දෙන ලද අවස්ථාවක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි ගන්න. ඒක තමයි එක උපකල්පනයක්. යම් දෙන ලද අවස්ථාවක මිල සහ සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීම. ඉල්ලුම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීම. යම් දෙන ලද අවස්ථාවක මෙන්න මේ මිලයි මේ ඉල්ලුම් ප්‍රමාණයයි තමයි සැලකිල්ලට ගන්න. එතකොට මේ ඔක්කොම ටික මොකද වෙලා තියෙන්නේ? ස්ථාවරයි. මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර වේ. අනෙකුත් සියලු සාධක ස්ථාවර වේ. ඊළඟ කාරණය තමයි විශේෂිතම කාරණය සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම ගැන තමයි සැලකිල්ලක් දක්වන්නේ. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම. සැලකිල්ලට ගැනීම. මෙන්න මේක විශේෂිතම කාරණයක්. එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ඉල්ලුම් නීතිය පැහැදිලි කරන්නේ මොකක් මත පදනම් වෙලාද? සාමාන්‍ය භාණ්ඩයක් මත පදනම් වෙලා කියන කාරණය ඔබ මතක තියාගන්නට අවශ්‍යයි. ඊළඟට අවසාන උපකල්පනය තාර්කික පාරිභෝගිකයෙක් පිළිබඳව සැලකිල්ලට ගනි. තාර්කික පාරිභෝගිකයෙක් නැත්තම් තාර්කික ගැනුම්කරුවෙක් සම්බන්ධයෙන් තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මෙන්න මේ උපකල්පන හතර මත ඉඳලා තමයි මෙන්න මේ ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්නේ. දරුවනි එහෙනම් නිර්වචනය හදමු. යම් දෙන ලද අවස්ථාවක
ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය නම් වේ. එනම් සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීමේදී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩුවන බව හෝ සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමේදී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන බවයි. මෙන්න මේ ඉල්ලුම් නීතිය ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. හේතු ඇත්තටම ප්‍රධානව දෙකක් තියෙනවා. එකක් තමයි මිල වෙනස් වීමක ප්‍රතිවිපාක, අනිත් එක තමයි ආන්තික උපයෝගීතා නීතිය කියන එක. දැන් ආන්තික උපයෝගීතා නීතිය කියන එක විශේෂයෙන් උපාධි මට්ටමේ කතා කරන්නේ. ඒකට වෙනම පාඩමක් තියෙනවා පාරිභෝගික හැසිරීම පිළිබඳ ආර්ථික න්‍යාය කියලා. මම ඒක වෙනමම උපාධි අය වෙනුවෙන්ම මේ පාඩම වෙනමම දානවා. එතකොට සමස්ත ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න හැමෝටම අවශ්‍ය කාරණේ තමයි මෙතනදී මම විශේෂ කරලා දක්වන්නේ. එතකොට මිල වෙනස් වීමක ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක කියන කොටස තමයි එන්නේ. ඊළඟ කොටස විදියට අපි මිල ප්‍රතිවිපාකය කියන එක ගන්නවා. මිල ප්‍රතිවිපාකය ඒක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. අනිත් එක තමයි මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයේ සහ මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකයේ විදිහට කොටස් දෙකක් තියෙනවා. මම මුලින්ම ආදේශන ප්‍රතිවිපාකය පැහැදිලි කරන්නම්. මට කියන්න ආදේශක නැත්නම් ආදේශන භාණ්ඩ කියලා කියන්නේ මොකක්ද? භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන භාණ්ඩයක්. උදාහරණයක් සීනි වෙනුවට මොනවා පාවිච්චි කරනවද? සීනි වෙනුවට අකුරු පාවිච්චි කරනවා. දැන් සීනි තමයි මොන භාණ්ඩයේද? සලකා බලන භාණ්ඩය. ඔන්න සලකා බලන භාණ්ඩය. අකුරු මොකක්ද? අනිකුත් භාණ්ඩය. නැත්නම් සම්බන්ධිත භාණ්ඩය. අනිකුත් භාණ්ඩය එහෙම නැත්නම් සම්බන්ධිත භාණ්ඩය කියලා අපි කියනවා. දැන් ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිල විතරයි වෙනස් වෙන්නේ. අයනම් සලකා බලන භාණ්ඩය මොකක්ද? සීනි. ඔන්න මම සීනි මිල අඩු වෙනවා කියලා ගන්නවා. සීනි මිල අඩු වෙනවා කියලා ගන්නවා. හැබැයි ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවරයි. ඒ නිසා හකුරු වල මිල ස්ථාවරයි. සංකේතයක් උඩින් ඉරි කැලලක් අඳිනකොට ඒක ස්ථාවරයි කියලා කියන්නේ. දැන් වඩාත් ලාභදායී මොන භාණ්ඩය ගන්න එකද? සීනි වල මිල අඩු වෙලා හකුරු වල මිල ස්ථාවරයි. දැන් වඩාත් ලාභදායී මොන භාණ්ඩය ගන්න එකද? අපි ප්‍රධාන භාණ්ඩේනේ හැම වෙලාවෙම ගන්න හදන්නේ. ඒකේ මිල වැඩි වෙලා පාඩුවේ වගේ දැනෙනකොට ගන්න අමාරුයි කියලා දැනෙනකොට නේද ආදේශික භාණ්ඩයට යන්නේ. දැන් සලකා බලන භාණ්ඩයේ මිල මොකක් වෙලාද? අඩු වෙලා. එහෙනම් අනිවාර්යයෙන්ම ආදේශික භාණ්ඩයකට යනවද? නෑ, අනිවාර්යයෙන්ම ගන්නේ සලකා බලන භාණ්ඩය. ඒ නිසා ලාභදායී මොන භාණ්ඩය ගන්න එකද පාරිභෝගිකයට? සලකා බලන භාණ්ඩය ගන්න එක. ඒ නිසා සලකා බලන භාණ්ඩය ඒ කියන්නේ සීනි ලාභදායී වේ. සලකා බලන භාණ්ඩය ලාභදායී. ලාභදායී නම් වැඩියෙන් මිලදී ගන්නේ මොන භාණ්ඩයද? සලකා බලන භාණ්ඩය. වැඩියෙන් මිලදී ගන්නවා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය මොකක් කරනවද? වැඩි කරනවා. එහෙනම් සලකා බලන භාණ්ඩේ නැත්තම් සීනි වල ඉල්ලුම් ප්‍රමාණය මොකද කරන්නේ? වැඩි කරනවා. QD වැඩි කරනවා. දැන් අපි මෙතනදී ඉල්ලුම් නීතිය පැහැදිලි කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. හරි නේද? සීනි කියන්නේ සලකා බලන භාණ්ඩය. සලකා බලන භාණ්ඩයේ මිල මොකද වෙලා තියෙන්නේ? ආඩු වෙලා තියෙනවා. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය නේද ළඟට ගන්න ඕනේ. මෙන්න සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් මොකක් වෙලාද? මේ පැත්ත අඩු වෙනකොට එහා පැත්ත
වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ සම්බන්ධතාවය මොකක්ද? ඍණ එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ ඉල්ලුම් නීතිය පැහැදිලි කරන මිල ප්‍රතිවිපාක යටතේ එක් අවස්ථාවක් මිල වෙනස් වීමක ආදේශ වෙන ප්‍රතිවිපාකය. තේරුණාද දරුවනේ? අවකම අනිත් පැත්තට කියන්න පුළුවන්. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. අකුරු නැත්නම් අනිකුත් භාණ්ඩයේ මිල ස්ථාවරව තියෙනවා. එහෙනම් මිල වැඩි වුණාම සලකා බලන භාණ්ඩය ලාභදායී වෙන්නේ නැහැ. ඒ නිසා ආදේශික භාණ්ඩයේ ඉල්ලුම තමයි වැඩි වෙන්නේ. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකේ විරුද්ධ පැත්ත තමයි මේ ඉදිරිපත් කරපු එකේ විරුද්ධ පැත්ත තමයි ඒ විදිහට හඳුන ගන්න පුළුවන්. එහෙනම් මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයේ තේරෙන්න ඇති. ඊළඟ එක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. මම ඒක ගන්නවා මෙතනට. දැන් ගන්නවා සලකා බලන භාණ්ඩය. ඔන්න සලකා බලන භාණ්ඩය. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා කියලා ගන්නවා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට මූර්ත ආදායම එහෙම නැත්නම් ක්‍රය ශක්තිය එහෙම නැත්නම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වැඩි වීමකට ලක් වෙනවා. හරි මම ඕක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. දැන් පාසල් දරුවොත් එහෙමමයි විශ්වවිද්‍යාල දරුවොත් එහෙමමයි. විවේක වෙලාවේදී බොහෝ වෙලාවට කැන්ටිමට ගිහිල්ලා මොනවා හරි කනවා. විශේෂයෙන් ගැහැණු දරුවෝ ඔය චොක්ලට් ඒ වගේ දේවල් වැඩිපුර ප්‍රමාණයක් කනවා. දැන් රුපියල් 100ක ආදායමක් තියෙනවා. නැත්නම් රුපියල් 100ක් තමයි අතේ තියෙන්නේ. චොක්ලට් කනවා කියලා උපකල්පනය කරමුකෝ. එක චොක්ලට් එකක මිල 20යි. එහෙනම් චොක්ලට් කීයක් කන්න පුළුවන්ද? 5ක් කන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ ආදායම වෙනස් වෙන්නේ නැහැ. ආදායම 100මයි. හැබැයි සලකා බලන භාණ්ඩයේ මිල මොකක් වෙලාද? අඩු වෙලා 10 වෙනවා. දැන් චොක්ලට් කීයක් ගන්න පුළුවන්ද? 10ක් ගන්න පුළුවන්. එහෙනම් චොක්ලට් ගන්න ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. හැබැයි ආදායම කියන එක තිබ්බ සල්ලි ගන්න වෙනස් වෙලා නැහැ. ඒක තමයි මේ කියන්නේ මූර්ත ආදායම වැඩි වෙනවා කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩ ගන්න පුළුවන් ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ. ක්‍රය ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි වෙනවා කියන එක. එතකොට ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය හැබැයි සලකා බලන භාණ්ඩය වෙනවා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමකට ලක් වෙනවා. එතකොට මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය තමයි ගන්නෙ. එහෙනම් මෙන්න මේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක්ද තියෙන්නේ? ඍණ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ තමයි ඉල්ලුම් නීතිය ඇති වෙන්න හේතු විදියට බැරිලාවක් මිල වැඩි වුණා නම් මූර්ත ආදායම අඩු වෙනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඔකේ විරුද්ධ පැත්ත තමයි එතනදී කතා කරන්න තියෙන්නේ. එහෙනම් දරුවනේ මට ඉල්ලුම් නීතිය පැහැදිලි කරන්න මුලින්ම හරි ඉල්ලුම් නීතිය යනු යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය නම් වේ. එනම් සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීමේදී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩුවන බව හෝ සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීමේදී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන බවයි. ඉල්ලුම් නීතිය පැවතීමට ප්‍රධානතම හේතුව තමයි මිල ප්‍රතිවිපාකය. මිල ප්‍රතිවිපාකයේ කොටස් දෙකකට බෙදුවා. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය අපි ඒක මේ විදිහට පැහැදිලි කරා. අනිත් එක තමයි මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය අපි මේ විදිහට පැහැදිලි කිරීමක් කරා. අපි ඊළඟ කොටසට යන්නට තමයි සූදානම් වන්නේ. ඊළඟ කොටස තමයි ඉල්ලුම් නීතිය දැක්විය හැකි ආකාර. ඉල්ලුම් නීතියක් කොහොමද දක්වන්නේ කියන කොටසට යනවා. ඊළඟ අවස්ථාව ඉල්ලුම් නීතිය දැක්විය හැකි අවස්ථා.
ඉල්ලුම් නීතිය දැක්විය හැකි අවස්ථා. එහෙනම් ඊළඟ කොටසට අපි යමු. ඉල්ලුම් නීතිය දැක්විය හැකි අවස්ථා තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඉල්ලුම් නීතිය කියන එක දැන් ආයෙ මතක තියාගන්න ඕන. කොහොමද ඉල්ලුම් නීතිය පැහැදිලි කරේ? ඉල්ලුම් ශ්‍රිතය ගත්තා QD සමානයි F සලකා බලන භාණ්ඩයේ මිල අනෙකුත් භාණ්ඩවල මිල ගණන් පාරිභෝගික ආදායම පාරිභෝගික රුචිකත්වය පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා පාරිභෝගිකයන් සංඛ්‍යාව අනෙකුත් ඕනම සාධකයක් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය කියලා කිව්වේ. මෙන්න මේ ඉල්ලුම් නීතිය දක්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ලේඛනයක් මගින්. අනිත් එක තමයි වක්‍රයක් මගින්. අනිත් එක තමයි සමීකරණයක් මගින්. හරි ලේඛනයක් තුල දක්වනකොට දැන් වෙනස් වෙලා තියෙන සලකා බලන භාණ්ඩයේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි විතරයි. එතකොට හොඳ අවබෝධයක් දරුවන්ට තියෙන්න ඕන මොනවද මේ ගන්න දත්ත කියලායි මේ දත්ත ගන්න කියන එක තේරුමක් ඇතිව තමයි ගන්න ඕනේ. එතකොට සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන නිසා එක තීරුවක් ගන්නවා මිල කියලා. මිල අපි රුපියල් වලින් දාන්නේ සංකේත විදියට ප්‍රයිස් කියන්නේ P කියලා දානවා. අනිත් එක එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? QD කියන එක තමයි එන්නේ. QD කියන්නේ මොකක්ද එහෙනම්? ඉල්ලුම නෙමේ ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය. එහෙම නැත්නම් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය. එහෙනම් මෙතන එන්න ඕනේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් දත්ත දානකොට ඉල්ලුම් ප්‍රමාණය අපි දාන්නේ ඒකක වලින්. දත්ත දානකොට අනිවාර්යයෙන්ම මේ දෙක අතර මොන සම්බන්ධයක් තියෙන්න ඕනද? ඍණ සම්බන්ධයක් තියෙන්න ඕන. ඒක කියන්නේ මිල වැඩි වුණොත් අනිවාර්යෙන් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මිල අඩු වුණොත් අනිවාර්යෙන්ම ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නට අවශ්‍යයි. හරි මම දත්තයක් දානවා. දත්තේ විදියට ගන්නවා මිල 0 ඉඳන් 60 දක්වා. 0 10 20 30 40 50 60 කියලා ගන්නවා. ඊට පස්සේ ගන්නවා ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. ඉල්ලුම් ප්‍රමාණය 600යි 100න් 100ට අඩු වෙනවා 500යි 400යි 300යි 200යි 100යි 0යි කියලා ගන්නවා. මෙන්න මේ ලේඛනයේ තමයි එන්නේ. එහෙනම් හරි නේද? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වීමකට ලක් වෙනවා. එතනදී අපි සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ උපකල්පනයක් නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම මිල සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕනේ. ඉල්ලුම් ප්‍රමාණය සමාන ප්‍රමාණයකින් තමයි අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක අතර පරතරය එවත් නැත්නම් මේ මිලේ පරතරය හැම වෙලාවෙම සමාන වෙන්න ඕන. ඉල්ලුම් ප්‍රමාණයේ පරතරය හැම වෙලාවෙම සමාන වෙන්න ඕන. මේ අතර වෙනස 10යි, මේ අතර වෙනසත් 10යි, මේ අතර වෙනසත් 10යි, මේ හැම එකේම වෙනස 10යි. සරල රේඛීය වක්‍රයක් නිසා. මේ අතර වෙනස 100යි, මේ අතර වෙනස 100යි. හැම අවස්ථාවකදීම වෙනස කීයද? 100යි. ඒ කියන්නේ මේ අතර පරතරයන් හැම වෙලාවෙම සමාන වීමකට ලක් වෙන්න ඕන. හරි. වක්‍රයක් මගින් නිර්මාණය කරනකොට අපි සිරස් අක්ෂයට දාන්නේ මේ පැත්තනේ සිරස් අක්ෂයට දාන්නේ මිල රුපියල්. තිරස් අක්ෂයට දාන්නේ ඉල්ලුම් ප්‍රමාණය කියලා දැල්ලුවට කමක් නැහැ. ඒ වුණාට අපි ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි දෙකම එක තැනකට ගන්නවා. ඒ නිසා අපි මෙතනට දාන්නේ ප්‍රමාණය කියලා විතරයි. එතන ඉල්ලුම් ප්‍රමාණය තියෙන්නත් පුළුවන්, සැපයුම් ප්‍රමාණය තියෙන්නත් පුළුවන්. ඒකක කියලා අපි දානවා. හරි ඉල්ලුම් වක්‍රය අඳින්න ඕන. එතකොට මිල වැඩිම ගාන කීයද? 60යි. මම 10න් 10ට ගන්නවා. 10 20 30 40 50 60 කියලා ගන්නවා. ප්‍රමාණය 600 දක්වා තියෙන්නේ 100
200 300 400 500 600 කියලා විදිහට ගන්නවා. දැන් හැම ලක්ෂයක්ම ලකුණු කරන්න ඕනද? ඕනේ නැහැ. ඒක හඳුනගන්නේ කොහොමද? මෙන්න මේ අතර පරතරේනුයි මේ අතර පරතරේනුයි සමානයි නම්. ඒ කියන්නේ මේක 10යි මේක 10 වෙන්න ඕන කියලා නෙමෙයි. මිල පැත්තේ හැම පල්ලෙහායකින් උඩේක අඩු කරපුවාම හැම වෙලාවෙම එන උත්තරේ සමානයි නම් කියලා අදහස් කරන්නේ. ඒ උත්තරේ මෙන්න ඕනේ නැහැ. ප්‍රමාණයේ තියෙන තැන පල්ලෙහායකින් උඩේක අඩු කරපුවාම එනාගේ හැම අවස්ථාවකදීම සමානයි කියන අදහස තියෙන්නේ. එහෙම එනවා නම් වක්‍රයේ සරල රේඛීයයි. සරල රේඛීය වක්‍රවල ලක්ෂ දෙකක් ලකුණු කරලා සරල ධාරයේ එම නැත්නම් අඩිරූල තියලා රේඛාව ගහන්නේ බේම අනිත් ලක්ෂ ටික එනවා. මම මුල් අවස්ථාවයි අවසාන අවස්ථාවයි ගන්නවා. මිල බිඳුවේදී 600යි. මෙන්න මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 600ක් වෙනවා. අනිත් අවස්ථාවේදී ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වෙනකොට මේ ප්‍රමාණයේ පැත්ත ප්‍රමාණය බිඳුවක් වෙනකොට මිල කීයක් වෙනවද? 60ක් වෙනවා. මෙන්න මේ විදිහට රේඛාව වදින්න. ඔක තමයි ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ. ඩිමාන්ඩ් කියනවා ඉල්ලුමට. ඒ නිසා අපි ඉල්ලුම් වක්‍රයට මෙතන D කියලා තමයි දාන්නේ. දැන් අනිවාර්යයෙන්ම අනිත් ලක්ෂ ටික ඇවිල්ලා තියෙන්න ඕන. 50 දී 100යි. හරිනේ? 40 දී 200යි. හරියට පරිමාණයට අඳනනම් හරියටම එනවා 30 දී මිල 300යි. 20 දී 400යි. 10 දී 500යි. ඔන්න ඔය විදිහට ලක්ෂයන් ටික එනවා. එතකොට ලක්ෂ දෙකක් ඕනම ලක්ෂ දෙකක් ලකුණු කරලා අඩිරූල තියලා රේඛාව ගන්න. එතකොට ඉල්ලුම් වක්‍රය ගන්න පුළුවන්. අපිට වැදගත්ම අවස්ථාව ඊළඟ කොටසට යන්නේ සමීකරණයක් මගින් දැක්වීම. මම නැත්තම් සංකේත විදියට තමයි දක්වන්නේ. සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍යයට කියපු නම මොකක්ද? පරායත්ත විචල්‍ය. සමාන කිරීමෙන් දකුණු පැත්තේ විචල්‍යයට කිව්වේ ස්වායක්ත විචල්‍ය. ඔන්න මම සමීකරණය ලියනවා සංකේත විදියට QD සමානයි A ඍණ BP. දැන් ඉල්ලුම් නීතියනේ මෙතන පැහැදිලි කරේ. සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය. ලේඛනයේ දිහා බලපු ගමන්ම කියන්න පුළුවන් නේද ඒ කාරණේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඍණ සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ඍණ සම්බන්ධතාවයක් තියෙන නිසා නේද ඉහළ සිට පහළට යන වක්‍රයක් ඇවිල්ලා තියෙන්නේ? සමීකරණයේ දිහා බලපු ගමන් කියන්නත් පුළුවන්ද? පුළුවන්. කොහොමද කියන්නේ? මෙන්න මේ දෙක අතර රේඛාවක් ගන්නවා. එහෙනම් P සහ QD අතර තියෙන සම්බන්ධතාවය නේද ඔය තියෙන්නේ? ඕනම සමීකරණයක කොහොමයි ගන්නෙ? එහෙනම් P සහ QD අතර තියෙන සම්බන්ධතාවය ඔය විදිහට තියෙනවා. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි මැද තියෙන ලකුණෙන් කියන්නේ. එහෙනම් P සහ QD අතර මොන සම්බන්ධයක්ද තියෙන්නේ? ඍණ සම්බන්ධතාවයක්. එහෙනම් බලපු ගමන් සමීකරණයේ ඍණ සම්බන්ධතාවයක් කියලා අඳුන ගන්න පුළුවන්. දරුවෝ ගණන් හදනකොට ඇතැම් වෙලාවට මේක ධන දානවා. ධන හදලා ඉවර වෙනකොට ධන ඇවිල්ලා තියෙන්නේ. ඒත් එහෙමම හදාගෙන යනවා. එහෙම වෙන්න විදිහක් නැහැ. මේක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? ඍණ වෙන්න ඕනේ. ඇයි? මේ අපි කතා කරන්නේ ඉල්ලුම් නීතිය. අනිවාර්යයෙන්ම සමීකරණය හැදුවට පස්සේ ඍණ ලකුණක් එනවද නැද්ද කියලා බලන්නම ඕන. එහෙනම් මෙතන QD කියන්නේ මොකක්ද? P විතරනේ අරන් තියෙන්නේ. ඒ නිසා ඒක ඉල්ලුම් ප්‍රමාණය වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනවා. ස්වායත්තද පරායත්තද විචල්‍ය? අපරායත්ත විචල්‍ය සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍ය පරායත්ත නැත්නම් පරායක්ත විචල්‍ය. P කියන්නේ අපි මෙතන P කියලා ගත්තේ මොන විචල්‍යද? ස්වායක්ත විචල්‍ය. P කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. එතකොට මේකත් ඉල්ලුම් ප්‍රමාණය සලකා බලන භාණ්ඩේ සලකා බලන භාණ්ඩයේ මිල. ඒක ස්වායත්ත විචල්‍ය නැත්නම් ස්වායක්ත විචල්‍ය. ඊළඟට A කියලා කියන්නේ ඉල්ලුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණේ අන්තක් ඛණ්ඩය. ඉල්ලුම් සමීකරණේ අන්තක් ඛණ්ඩය. ඉල්ලුම් සමීකරණේ අන්තක් ඛණ්ඩය. එහෙමත් නැත්නම් මෙන්න මේ මිල බිඳුවේදී ශූන්‍යයේදී මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය.
මිල ශූන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය. උදාහරණයක් විදිහට මම QD ගන්නවා 40යි ඍණ 2යි P. දැන් P බිඳුවක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? QD සමානයි 40යි ඍණ 2 ගුණ කිරීම බිඳුව. එතකොට මෙයාගේ බිඳුවක් වෙනවා. එහෙනම් QD කියලා ඉතුරු වෙනවා නේද 40. ඔන්න ඔයාගේ තමයි ඔය මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කියන අදහසින් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මිල බිඳුවක් වුණාම ඉතිරි වෙන අගයට කියනවා මෙන්න මේ A කියලා අන්තක්ඛණ්ඩය කියලා ඉල්ලුම් සමීකරණේ නැත්තම් මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කියලා දක්වනවා. ඊළඟ කාරණේ තමයි වැදගත්ම කාරණේ B. B වලට මිල සංගුණකය කියලා කියන්න පුළුවන්. මිල සංගුණකය. දැන් අන්තක්ඛණ්ඩයේදී කිව්වේ මිල බිඳුවේදීනේ. දැන් මිල සංගුණකයේදී කියන්නේ මිල එක් ඒකකයකින් වෙනස් වෙනකොට මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන අගය ගැනයි කියන්නේ. අපි ඒක ඉදිරියේදී විශේෂයෙන් සාකච්ඡා කරමු. මේ මිල සංගුණකයට තවත් නමක් කියනවා බෑවුම නෙමේ බෑවුමේ පරස්පරය. බෑවුමේ පරස්පරය. ඇතැම් වෙලාවට පොත්පත්වල පවා වෙළඳ පොලෙන් ගන්න තියෙන පොත්පත්වල පවා දාලා තියෙනවා බෑවුම කියලා. මේක බෑවුම කියන එක වැරදි. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මම හේතුව ගැඹුරින් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. දැන් මෙතනදී බෑවුම හදන්නේ හැම වෙලාවෙම පරායත්ත විශල්‍යයේ වෙනස. සමාන කිරීමෙන් වම් පැත්තේ විශල්‍යය මොකක්ද? පරායත්ත විශල්‍යයේ වෙනස ඩෙල්ටා QD බෙදනවා ස්වායත්ත විශල්‍යයේ වෙනසෙන්. වෙනස අපි ඩෙල්ටා වලින් දාන්නේ ත්‍රිකෝණයෙන් දාන්නේ. නම් පරායත්ත විශල්‍ය තමයි සමාන කිරීමෙන් වම් පැත්තේ තියෙන විශල්‍ය. QD වල වෙනස සමාන කිරීමෙන් දකුණු පැත්තේ විශල්‍යයේ වෙනසෙන් බෙදනවා. හරිනේ. ඕක තමයි බෑවුමේ පරස්පරය කියලා කියන්නේ. බෑවුම හැම වෙලාවෙම එන්න ඕනේ සිරස් වෙනස බෙදන්න ඕන තිරස් වෙනසෙන්. දැන් මෙතන මිලනේ සිරස් වෙනස. ආයෙනම් සිරස් වෙනස මිලේ වෙනස නේද ඉරෙන් උඩ එන්න ඕනේ. අප්‍රමාණයේ තිරස් වෙනස ඉරෙන් යට එන්න ඕනේ. ඒ වුණාට මිල නෙමේ උඩින් ඇවිල්ලා තියෙන්නේ. ඩෙල්ටා QD උඩින් ඇවිල්ලා තියෙන්නේ. ඩෙල්ටා P යටින් ඇවිල්ලා තියෙන එක ටිකක් ගැඹුරු සංකල්පයක්. ඒ නිසා තමයි බෑවුම කියලා එන්නේ නැහැ. බෑවුමේ පරස්පරය කියලා තමයි එන්න ඕනේ. දරුවන්ට මම ඒක වැඩි මේ වෙලාවේ උගන්වන්න හදන්නේ නැහැ. මතක තියාගන්න බෑවුම නෙමේ බෑවුමේ පරස්පරය. එහෙම නැත්නම් මිල සංගුණකය කියලා තමයි කියන්නේ. ඊළඟට අපි සූදානම් මෙන්න මේ ලේඛනයේට මෙන්න මේ වක්‍රයට අදාළව සමීකරණය ගන්න. මේ වක්‍රයට අදාළව සමීකරණය ගන්න යන්නේ. එහෙනම් මෙන්න සමීකරණය ගන්න විදිය බලා ගන්න. QD සමානයි A ඍණ BP. මේකේ මුලින්ම ගන්නෙ B කියන එක. එතකොට B හැදෙන විදිය දන්නවා. මම කිව්වා පරායත්ත විශල්‍යයේ වෙනස සමාන කිරීමෙන් වම් පැත්තේ විශල්‍යයේ වෙනස ඩෙල්ටා වලින් වෙනස කියන්නේ බෙදනවා ස්වායත්ත විශල්‍යයේ වෙනසෙන් ඩෙල්ටා P. දැන් ඩෙල්ටා QD වල වෙනස කීයද? දැන් මේ වගේ පල්ලෙහා එකේ උඩ එක තමයි අඩු කරන්නේ. 500න් 600ක් අඩු වුණාම ඍණ 100යි නේද? ඍණ එතනදී නොසලකා ගන්න. ලේසි වෙන්නයි කියන්නේ ඍණ නොසලකා ගන්න 100යි. මිලේ වෙනස කීයද? 10න් බිඳුවක් අඩු කරනවා 10යි. එහෙනම් උත්තරේ කීයද? 10ක් වෙනවා. හරිනේ? ඔන්න උත්තරේ 10ක් වෙනවා. ඔන්න සමීකරණය ආයෙ ලියනවා. QD සමානයි A හොයාගත්තේ නැහැ ඍණ 10යි P. දැන් බැරිලාවක් මෙතන ඍණ සැලකුවා නම් මොකද වෙන්නේ? මෙතන ඍණ 10 එනවා. ඍණ 10 ආවනම් මෙතන සූත්‍රයේ ඍණ ගන්න එපා. මොකද ඍණයි ඍණයි ගුණ වුණාම ධන වෙනවනේ. ධන වෙන්න බෑ සමීකරණය. ඒ නිසායි ලේසි වෙන්න සංකීර්ණ නොවේනේ උත්තරේ ගන්න ලේසි වෙන්නයි මේ කියන්නේ. මෙතන ඍණාගයක් එනවනේ. ඍණාගේ නොසලකා ගන්න. ඊට පස්සේ සමීකරණය දිහා බලාගෙන ලියන්න QD සමානයි A. මෙතන තියෙන ඍණ ලකුණ දානවා. මෙතන ඍණ නොසලකා ගත්තු 10 දානවා. P කියන එක හැමම දානවා. දැන් ඒ කියන්නේ මොකක්ද? මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. දැන් මේක හදන්න දෙයක් නැහැ. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කෙලින්ම දීලා තියෙනවා. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කීයද? 600යි. එහෙනම් ඒ වෙනුවට 600 කියලා දාන්න පුළුවන්. 600යි ඍණ 10යි P කියලා. එහෙනම් ඉල්ලුම් සමීකරණය තමයි මේ තියෙන්නේ. QD සමානයි 600යි ඍණ 10යි P. හරි නේද? හරි. අපි ඊළඟ කොටසට යමු. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කියන කොටස.
ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා. ඊළඟ කොටස ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා. දැන් ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාව දැනගන්න කලින් ආය දැනගන්න ඕන මොකක්ද? ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද කියලා. හරි, ඉල්ලුම් නීතිය කියන්නේ ඉල්ලුම් ශ්‍රිතේ දා ගන්නවා QD = F සලකා බලන භාණ්ඩයේ මිල අනිකුත් භාණ්ඩවල මිල ගණන් පාරිභෝගික ආදායම පාරිභෝගික රුචිකත්වයේ පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා පාරිභෝගිකයන් සංඛ්‍යාව අනිකුත් ඕනම සාධකයක්. ඉල්ලුම් නීතියේදී කොහොමද නිර්වචනය කරේ? නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල නැත්නම් යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම එහෙම නැත්නම් ඍණ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය කියලා කිව්වේ. හරිනේ? එහෙනම් ඉල්ලුම් නීතියට පටහැනි කියලා නේද කියන්නේ? පටහැනි කියන්නේ මෙන්න මේක ඍණ වෙන්නේ නැතුව ධනවන අවස්ථා තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. එකක් තමයි අවස්ථා දෙකයි තියෙන්නේ. given භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. given භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. හරි, මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. දැන් ඔබට මම භාණ්ඩ ටිකක් කියාගෙන යනවා. අල, සීනි, තේ කුඩු, හාල්, බිත්තර. දැන් ඔවා කියනකොට ඔබට මොකක්ද උනේ? ඔබගේ මනසට මේවා මැවිලා පෙවුණා නේද? දැන් මම කියනවා given භාණ්ඩ. මැවෙන්නේ මොකක්ද? එහෙම කියලා භාණ්ඩ જાතියක් නැහැ. මේක බ්‍රිතාන්‍යයේ කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ given භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම කියලා ඇවිල්ලා තියෙන්නේ. given කියන ආර්ථික විද්‍යාඥයා හඳුන්වලා දුන්න නිසා තමයි මේක given භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම කියලා අදහස් කරන්නේ. එතකොට මේ පරීක්ෂණය ගැන මම සඳහන් කරන්නේ given භාණ්ඩ කියලා අර අලබතල ඒ වගේ භාණ්ඩයක් නෙමෙයි, මේක සංකල්පයක්. ඒ සංකල්පය මොකක්ද? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ඍණ නෙමේ ධන සම්බන්ධතාවයක් තියෙනවා කියලයි එතනින් අදහස් කරන්නේ. ඊළඟ එක ගන්නවම ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. හරි. මොනවද ප්‍රදර්ශනය කරන භාණ්ඩ? ඔබ සමහර විට රත්තරන් චේන් එකක් පාවිච්චි කරනවා ඇති. විශේෂ අවස්ථාවකදී හරි පාවිච්චි කරනවා ඇති. ඇයි මේ විශේෂ අවස්ථාවකදී චේන් එකක් දාගෙන යන්න හදන්නේ? පෙන්වන්න නේද? ප්‍රදර්ශනය කරන්න නේද? ඊට පස්සේ සාමාන්‍ය වාහනයක් නෙමෙයි අධිසුඛෝපභෝගී වාහන ගන්නයි මිනිස්සු. සාමාන්‍ය වාහනයක යන්න පුළුවන්. මොන ලක්ෂ 20 වාහනේ යන්න පුළුවන්. ඇයි ලක්ෂ 150 විතර වාහනයක් ගන්නෙ? ඒ වාහනේ අරගෙන පෙන්වන්න හදනව නේද? එතකොට ප්‍රදර්ශනාත්මක භාණ්ඩවල මිල වැඩි වුණොත් තමයි මොකද වෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ ප්‍රදර්ශනය කරන්න ඕනනේ, අනිත් අයට ගන්න බැරි වෙන්න ඕනනේ. ඒකයි එතන ප්‍රදර්ශනය කරන්න හදන්නේ. බැරි වෙලාවක් රත්තරන් භාණ්ඩ ලාභයට විකුණනවා කියලා ලාභයට විකුණුවොත් මොකද වෙන්නේ? රත්තරන් භාණ්ඩ ගැන එච්චර රත්තරන් භාණ්ඩ ගැන එච්චර තැකීමක් කරන්න යන්නේ නැහැ. මිල වැඩි නිසා හැමෝටම එක වගේ ගන්න බැරි නිසා තමයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. එතනදී මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම නෙමේ අනුලෝම එමන් නැත්නම් ධන සම්බන්ධතාවයක් තමයි ගොඩ නැගෙන්නේ. ඔක තමයි ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාව විදිහට ගන්න තියෙන. ඔයිට අමතරව යල්පැන ගිය භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ උසස්යයි සලකා ඉල්ලුම් කරන අවස්ථාව කියලාත් ගන්න පුළුවන්. අපි විශේෂ අවස්ථා දෙකක් විතරයි මෙතනදී ගන්නෙ. එකක් given භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම, අනිත් එක ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. ඊළඟට මම ඔබට අභ්‍යාසයක් දෙන්නටයි හදන්නේ. අභ්‍යාසය තමයි
ඉල්ලුම් ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒතකොට සලකා බලන භාණ්ඩයේ මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයයි මේ විදිහට ගන්නවා. එතකොට සලකා බලන භාණ්ඩයේ මිල මම 10 20 30 කියලා ගන්නවා. ඉල්ලුම් ප්‍රමාණය 150 150 කියලා ගන්නවා. හරි. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි ඉල්ලුම් වක්‍රය ගොඩනගන්න. ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න. ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න. එහෙනම් සලකා බලන භාණ්ඩයේ මිල සිරසක්ෂයෙන් ඕන. සිරසක්ෂයේ සලකා බලන භාණ්ඩයේ මිල අපි මිල කියලා විතරයි ලියන්නේ. මිල රුපියල්. මේකේ අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය එතන ප්‍රමාණය කියලා විතරයි දාන්නේ. ඒක ඒකක කියලා ගන්නවා. එතකොට මිල 30 දක්වා වැඩි වෙලා තියෙනවා. මම 10 20 30 40 දක්වා යනවා. ප්‍රමාණය 150 වැඩිම තියෙන්නේ. මම 200ට ගන්නවා. 50 100 150 200. දැන් 10 දී 150යි. ඔන්න 10 දී 150යි. 30 දී 50යි. ඔය ලක්ෂ දෙක යා කරලා අදින් ඉල්ලුම් වක්‍රය එතකොට D කියන වක්‍රය එනවා. 20 දී 100 කියන එකක් තියෙනවා. ඒකත් ඔන්න ඇවිල්ලා තියෙනවා. ඔක තමයි ඉල්ලුම් වක්‍රය D කියලා ගන්නවා. ඔන්න ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරා. මගේ ඊළඟ ප්‍රශ්නය තමයි දෙවෙනි එක ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න. ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න. එහෙනම් සමීකරණයේ සංකේත විදියට දැම්මේ කොහමද? QD සමානයි A ඍණ BP. එහෙනම් මුලින්ම ගන්න ඕනේ මොකක්ද? B. B හැදෙන්නේ කොහොමද? ඩෙල්ටා QD බෙදනවා ඩෙල්ටා P. පරායත්ත විශල්‍යයේ වෙනස බෙදනවා ස්වායත්ත විශල්‍යයේ වෙනසෙන්. එහෙනම් QD වල වෙනස 100න් 150ක් ඍණ 50යි. ඍණ නොසලකා හදන්න කිව්වා 50යි. මිලේ වෙනස 20න් 10ක් අඩු වුණාම 10යි. එතකොට උත්තරේ එනවා කීයක්ද? 5යි. එහෙනම් B 5යි. QD සමානයි A ඍණ B කියලා කියන්නේ 5යි P කියලා ලියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මොකක්ද? මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. දැන් මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය මෙතන දීලා තියෙනවද? නෑ නේද? ඕන නම් හිතලා ගන්න පුළුවන්. 30 20 10 10 වෙනස් වෙන්නේ 10 ඊළඟ එක කීයද එනං එන්නේ? බිඳුව. මෙතන මොකද වෙන්නේ? 50 100 150 200. එහෙනම් මෙතනට කීය ගන්න පුළුවන්ද? 200යි කියලා ගන්න පුළුවන්. දැන් ඕක ලේසි නිසානේ. ඔය වගේ ලේසි නැති එකක් දුන්නොත් මොකද කරන්නේ? ආදේශ කරන්න ඕන. මෙන්න මේ P සහ QD ආදේශ කරන්න ඕන. ආදේශ කරද්දී මෙන්න මේ තැන් දෙකට ආදේශ කරන්නයි ඕනේ. එතකොට ඒ හොයාගන්න පුළුවන්. ආදේශ කරනකොට මෙහෙම ආදේශ කරන්නේ නැත. හොඳට මතක තියාගන්න. සමාන්තර එකක් ගන්න. මිල 10 ගත්තොත් QD 150. මිල 20 ගත්තත් ගැටලුවක් නැහැ. හැබැයි QD 100යි. මිල 30 ගත්තත් ගැටලුවක් නැහැ. QD 50 ගන්න ඕනේ. සමාන උත්තරයක් තමයි එතකොට හම්බෙන්නේ. මම පළවෙනි අවස්ථාව ගන්නවා. මිල 10 දී 150යි. එන ඉල්ලුම් ප්‍රමාණය 150යි. ඒ ඍණ 5 ගුණ කිරීම 150 ඉල්ලුම් ප්‍රමාණයේ තියෙනකොට මිල 10යි 10න් ගුණ කරනවා. එතකොට එනවා 150යි සමානයි ඒ ඍණ 5 10 50යි. දැන් මම මෙතනදී කරන්නේ හොයන්න තියෙන එක ධන වෙන්න ඒ වම් පැත්තට හරි දකුණු පැත්තට හරි ගන්නවා. දැන් පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍ය පෙළ වගේ අවුරුදු වල හොයන්න තියෙන එක හැම වෙලාවෙම වම් පැත්තට ගන්නවා. දැන් අපි එහෙම කරන්නේ නැහැ. හොයන්න තියෙන එක ධන වෙන්න තමයි ගන්නෙ. නැත්තම් බෙදන්න ඕනනේ ඍණ ලකුණේ. ඒ නිසා ඒ මෙතන ධනනේ. එහෙමම තියෙනවා. ඍණ 50 මේ පැත්තට ගන්නවා. ඍණ 50 මේ පැත්තට එද්දි ධන 50යි සමානයි A. එහෙනම් A කියන්නේ කීයද? 150යි 50යි 200යි. දැන් අපිට සමීකරණය ලියන්න පුළුවන්. එහෙනම් සමීකරණය තමයි QD සමානයි A කියලා කියන එක හොයාගත්තා 200යි ඍණ B කියන එක හොයාගත්තා 5යි P කියලා එනවා. ඔන්න ඉල්ලුම් සමීකරණය ගන්න විදිය. දරුවනේ ඉල්ලුම සැපයීම නම්‍යතාවය වෙළඳපළ සමතුලිතය කියන පාඩම තමයි කතා කරන්නේ. ඒ පාඩමේ අපි දෙවෙනි කොටසත් මෙතනින් නිමා කරන්නටයි සූදානම් වන්නේ.
අද කතා කරේ අපි ඉල්ලුම් නීතිය ගැන පැහැදිලි කරා. ආය මතක් කරන්න ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද? යම් දෙන ලද අවස්ථාවක නැත්නම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම නැත්නම් ඍණ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය කියලා කිව්වේ. ඉල්ලුම් නීතිය පැවතීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එතන ප්‍රධාන හේතුව මිල ප්‍රතිවිපාකේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකේ සහ මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකේ. ඊට පස්සේ අපි ඉල්ලුම් නීතිය දැක්විය හැකි ආකාර තුනක් කිව්වා. ඉල්ලුම් ලේඛනයක් මගින්, ඉල්ලුම් වක්‍රයක් මගින්, ඉල්ලුම් සමීකරණයක් මගින්. ඉල්ලුම් සමීකරණය ලිව්වා QD = A ඍණ BP කියලා. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා අර සලකා බලන භාණ්ඩයේ මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයයි අතර ඍණ නැතුව ධන සම්බන්ධතාවයක් තියෙන අවස්ථා දෙකක් ගැන විශේෂයෙන් කතා කරා. එකක් තමයි ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම, අනිත් එක ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සම්බන්ධයෙන් පවතින ඉල්ලුම. දැන් ඔතනදී ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාකය කියලා කොටස් දෙකක් ආවනේ. ඒක භාණ්ඩ අණුව වර්ග කරන්නේ කොහොමද කියලාත් කතා කරනවා. ඒක දැන් මම කියන්නේ සාමාන්‍ය භාණ්ඩ, ගිෆන් භාණ්ඩ. ඔබට තව බාල භාණ්ඩ කියලා කොටසකුත් එනවා. එතනින් පස්සේ මම කතා කරනවා ඒ කොටස. එහෙනම් අනිත් කොටසෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.